ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ධාර්මික දෙවියන්ගේ රැකවරණයෙන් සුපින්බර වාසනාවන්ත සතියන්තයක් වෙන්නට කියලා ඔබ සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා. රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරු, ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු එක්ව සමගාමී විකාශයක් ලෙස මෙලෙසින් ඔබට තිළින කරන ශ්‍රද්ධා රූපවාහිනියේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් සදහම් දේශනාවක් ඔබට තිළින කරන්නටයි මේ විදිහට ශ්‍රද්ධා රූපවාහිනී සජීවී මැදිරියේ සිට අප ඔබ සමගින් එකතු වෙන්නේ. අදත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු දේශනා කොට වදාළ මිහිරති ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ඔබට පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් උදෑසන 8 පටන් උදෑසන 10 දක්වා කාලය තුල සජීවීව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නට නරඹන්නට වාග්ය උදා වෙනවා. ඒ වෙනුවෙන් අපේ අවසරයි ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ගෞරවනීය අනුශාසනාව අපට බොහෝ වැදගත් වූවා. කොරෝනා වසංගතයේ නිසාවෙන් ලෝකයක් පීඩාවට පත් වෙලා සිටිද්දී අපට පන්සලට අසපුවට පැමිණ ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පිරී ඉතිරී යන කාලයක් ගත කරන්නට නොහැකි වූ සමයකයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ විදිහට රූපවාහිනී ගුවන්විදුලියේ වැඩසටහන් ව්‍යුහය පවා වෙනස් කරමින් පින්වත් ඔබට ධර්මය මෙනෙහි කරන්නට අවශ්‍ය අවකාශය උදා කර දෙන්නට කටයුතු කළේ. ඒ අනුවයි සතියන්ත සීල භාවනා වැඩසටහන නිර්මාණය කරන්නට කටයුතු කළේ. එවන් වූ පින්බර වැඩසටහනක තවත් එක් පියවරක් පින්වත් ඔබත් සමගින් එක්ව ඉදිරියට තබන්නටයි අප මෙලෙසින් සෝදානම් වෙන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන උදෑසන ධර්මදේශනයේ වෙනුවෙන් පැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ පානදුර පදිංචි පින්වත් මහේශ්වරී පීරිස් මහත්මිය විසින්. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ සුපේශල වැඩසටහනක් වෙනුවෙන් පැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් කතා කරන්නට 071 232 88 87 071 232 88 87. ඒ වගේම 0112 571 471 0112 571 471 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා තුන් ලෝකයේම සියල් දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය වෙනුවෙන් ඔබට පැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. අදත් අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මහමෙවුනාව භාවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේ ධර්මාසනයට වැඩම කර සිටනවා. නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අනුත්තරීය වූ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට පින්වත් ස්වාමින් වහන්සේව බොහෝමත්ම ගෞරවයෙන් අප සියලු දෙනා එක්ව පාද වන්දනා කොට මේ හිමිදිරි උදෑසන වැඩසටහන වෙනුවෙන් පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත සුපින්වත් ඔබේ සිත් සුපහන් කරන්නට මෙතෙන් පටන් අප පින්වත් ස්වාමින් වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ස්වාමීනි, අප කෙරෙහි අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයක් අමා මහ නිවනෙන් ඒකාලෝක කරන්නට දේශනා කොට වදාළ ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අප සියලුම දෙනා සීලෙහි පිහිටවමින් මෙනෙහි කර දෙන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. කවුරුත් මාත් සමගම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 ආජීව අට්ඨමක සීලයේ සමාදන් වෙන්න කවුරුත් මං කිව්වට පස්සේ කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මිත්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ මිත්‍යා ජීවයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 කියන මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි මේ සෝදානම් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ ලස්සන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න. පින්වත්නි, සාමාන්‍යයෙන් අපේ අතර ජීවත් වෙන පිරිස අදහසක් තියෙනවා, මම මැරෙන්න ඉස්සෙල්ලා
මේ දේවල් කරගන්න ඕනේ කියලා. මම මරණයටපත් වෙන්න ඉස්සෙල්ලා සමහරක් කට්ටිය හිතනවා ගෙයක් දොරක් හදාගන්න ඕනේ. සමහරව හිතනවා වාහනයක් අරගන්න ඕනේ. සමහරව හිතනවා දරුවන්ට මුදල් ඉතුරු කරලා තියන්න ඕනේ. හොඳ රස්සාවක් කරන්න ඕනේ නිසා. සමහරක් වෙලාවට අසනීපෙන් ඉන්න දෙමව්පියෝ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා තමන් මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු වෙනවා නම්. ඒතර මේ විදිහට අපි සාමාන්‍ය දෙනා සාමාන්‍ය ජනතාව මේ ධර්මය අවබෝධ කරගත්තේ නැති පිරිස මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගන්න අවස්ථාව නැති වෙච්ච පිරිස නිතර උත්සාහ කරන්නේ තමන් මරණයටපත් වෙන්න ඉස්සෙල්ලා මේ වගේ දෙයක් කරන්න. ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කරන්න, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. මේ වගේ දේවල් තමයි හිතන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති මහා සමය සූත්‍රයේ දේශනා කරපු අවස්ථාව එදා රහතන් වහන්සේලා 1250ක් සමග බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කපිලවස්තු මහා වනයේ. ඒ වෙලාවේ ඔබ දන්නවා දසදහසක් ලෝක ධාතුවෙන් හිටපු දෙවිවරු බ්‍රහ්මයෝ ඒ සංඝයාව දකින්න භාගතුන් වහන්සේව බැහැ දකින්න ඒ කපිලවස්තු මහා වනයේට වැඩියා. එතකොට ඒ කපිලවස්තු මහා වනයේට ආපු දෙවිවරු අතර ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමයි ජීවිතේ බිඳී යන්ට පෙර අවබෝධ කරගත යුත්තේ මොකක්ද කියලා. එතකොට බලන්න දෙවිවරුන්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ. බ්‍රහ්මයන්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ මොකක්ද? මේ ජීවිතේ බිඳී යන්ට ඉස්සෙල්ලා අවබෝධ කරගත යුත්තේ මොකක්ද? තේරුම් ගන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් මේ දෙවියන්ගෙත් බ්‍රහ්මයන්ගෙත් සිතේ ඇතිවෙච්ච මේ ප්‍රශ්නේ දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ 이르දියෙන් තව බුදු කෙනෙක් මැව්වා. එතකොට ඒ 이르දියෙන් මවපු බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. මේ සූත්‍රේ නම පුරා භේද සූත්‍රය. ජීවිතේ බිඳී යන්ට පෙර කියන අදහසින් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. එතකොට අර 이르දියෙන් මවපු බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගාථා වලින් තමයි මේ දේශනාව සම්පූර්ණම තියෙන්නේ. කෙලෙසින් ලොව දුටු කෙනාද කෙලෙසින් සිල් රැකි කෙනාද උපශාන්ත උතුමායයි කිව යුතු වන්නේ. මොකක්ද හොවේ? මේ ලෝකේ කොහොම තේරුම් ගත්ත කොහොම දැකපු කෙනාටද මොන වගේ සීලයකින් යුක්ත කෙනාටද උපශාන්ත කෙනා කියලා කියන්නේ. පින්වත් ගෞතම යාණෙනි ඒ උත්තම මිනිසා ගැන මාසනා මේ පැනේට පිළිතුරු පහදා දුන මැන. ගෞතමයන්න් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා අර 이르දියෙන් මවපු බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටියා. ඒතර මොකක්ද අහපු ප්‍රශ්නේ? මේ ලෝකේ කොයි ආකාරයෙන් අවබෝධ කරගත්ත කෙනාටද මේ ලෝකේ මොන වගේ සීලයකින් යුක්ත කෙනාටද මොන වගේ සංවරයකින් සීලය කියලා කියන්නේ සංවරයනේ මොන වගේ සංවරයකින් යුක්ත කෙනාටද උපශාන්ත කියලා කියන්නේ. මෙයා නම් උපශාන්ත කෙනෙක් ශාන්ත කෙනෙක් කියලා කියන්නේ කාටද කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ මේ කාමයන්ම සොයාගෙන යන කාමයන්ගෙන්ම සතුටු වෙන අකුසල් දුරු කරගන්න තේරුමක් නැති සමහරකට ද්වේෂය එනවා සමහරකට රාගය එනවා අපේ හිතට ඉරිසියාව වෙනවා මේ වගේ නොයෙක් අකුසල් අපේ හිතට එනකොට ඒකෙන් කෙනෙක්ව අවුස්සනවද නැත්නම් ඒ අකුසල් වලින් කෙනෙක්ව ශාන්ත බවට පත් කරනවද? ඒ අපේ හිතට එන අකුසල් වලින් අපිව අවුස්සනවා. ශාන්ත භාවයට පත් කරන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මේ සමාජයේ ඉන්න පිරිස දකින්න නැද්ද ඔබ නිතර ඇවිස්සීලා වගේ නිකන්.
සමහරක් කෙනෙක් ආසාවෙන් ඇවිස්සලා ඒ පස්සේ දුවගෙන යනවා. සමහරක් කෙනෙක් ද්වේෂයෙන් ඇවිස්සලා පලිගණ්ඩ හදනවා, එකට එක කරනවා, බද්ධ වෛරය ඇති කරගන්නවා. ද්වේෂයෙන් ඇවිස්සලා. තව කෙනෙක් ඉන්න පුළුවන් ඊරිසියාවෙන් ඇවිස්සලා. තව කෙනෙක් සතු ධනය දැකලා ඊරිසියයි. ඒක මට ලැබේවා කියලා හිතනවා. ඊරිසියාවෙන් ඇවිස්සලා. එතකොට ඒ පිරිසගේ හිත තුළ ශාන්ත බවක් නැහැ. නිවිච්ච බවක් නැහැ. එතකොට මේ අර 이르දියෙන් මවපු බුදුරජාණන් වහන්සේ ඇහුවේ මොන වගේ කරුණු අපි ළඟ තිබ්බොත්ද? මොන විදිහට මේ ජීවිතය ගැන තේරුම් ගත්තොත්ද? මොන වගේ සංවරයකින් සංවර වුණොත්ද ශාන්ත භාවයට පත් වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා වීත තන්හෝ පුරා භේදෝ. ඔන්න ආය අර වචනය පුරා භේද. මේ ජීවිතේ බිඳී යන්න ඉස්සල්ලා හැම තණ්හාවම දුරු කළ. එතකොට කොයි කෙනාද මේ කොයි විදිහට ජීවිතය අවබෝධ කරගත්තොත් උපශාන්ත වෙන්නේ? තණ්හාව දුරු කරන්න ඕනේ. අතීතයේ නොම පැටලුන වර්තමානයේ නොඇලුන ඒ අරහත් මුනිඳුන්හට නැත පැතුමන් අනාගතේ. එතකොට එහෙනම් මේ අපිව ශාන්ත වෙන්නේ නැත්තේ ඇයි? අපේ හිත එක්ක අතීතයේ පැටලිලා අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් හිත පැටලලා ඇවිස්සලා. ඒකෙන් ශාන්ත භාවයට පත් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් වර්තමානයේ හිත ඇලිලා. එහෙම නැත්තම් එයා අනාගතේ පතපතා ඉන්නවා මම මේක කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා පතපතා ඉන්නවා. ආන් එහෙම කෙනෙක් එහෙනම් ශාන්ත භාවයට පත් වෙන්නේ නැහැ. එතකොට අතීතයේ කෙනෙක් පැටලෙන්නේ නැත්තම් තමයි එයා ශාන්ත භාවයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී වදාලා යදතීතං පහීනංතං. අතීතය කියලා කියන්නේ ගෙවල ඉවර වෙච්ච එකක්. අපි හිතමු අතීතයේ යම්කිසි දෙයක් වුණාය කියලා අපිට කවුරු හරි බැන්න, ගැහුවා, අපිව පරාදයට පත් කළා. අපේ සතු දේ පැහැරගත්තා. ඒ ඕන දෙයක් වුණාට ඒක කොහෙද උනේ? අතීතයේ වෙච්ච දෙයක්. ඒකට සාමාන්‍ය ජනතාව මොකද කරන්නේ? ඒ අතීතයේ වෙච්ච දේ හිතේ තියාගෙන ඉන්නවා. හිතේ තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අවස්ථාව ලැබෙනකොට පලි ගන්නවා. අවස්ථාව ලැබෙනකොට බයිනවා. අවස්ථාව ලැබෙනකොට හින්ට් එකක් හරි ගහනවා. එතකොට මොකද අතීතයත් එක්ක අතීතය අල්ලගෙන පැටලි ඉන්නේ. ඒතර ඔබ එහෙම කෙනෙක් දකිනකොට සමාජයේ පරණ වෙච්ච දෙයක් අල්ලගෙන තාමත් බැන හරි තාමත් කේන්තියෙන් ඉන්න කෙනෙක් ඔබ දකිද්දි ඔබේ හිතට සතුටක් උපදිනවද? හරි හොඳයි මෙයා මේ කරන දේ කියලා අපි වර්ණනා කරනවද? අපිට පේන්නේ එයා නිකන් ශාන්ත භාවයට පත් වෙලා නැත්නම් ඇවිස්සලා වගේද පේන්නේ? ඇවිස්සලා වගේ පේන්නේ. එතකොට එහෙම අතීතය අල්ලගෙන අකුසල් එක්ක අතීතය අල්ලගෙන ඉන්නකොට ශාන්ත භාවයට පත් වෙන්නේ නැහැ. එයා ඇවිස්සෙනවා. වර්තමානයේ අල්ලගෙන හරි අනාගතයේ අල්ලගෙන හරි බුදුරජාන් වහන්සේ වදාලා අපත්තං ච අනාගතං. අනාගතය කියලා කියන්නේ තාම ආපු එකක් නෙමෙයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ අපිට. ඒක ඉස්සරහා තියෙන්නේ. එතකොට එහෙම අල්ලගත්තේ නැති රහතන් වහන්සේලා තමයි ශාන්ත භාවයට පත් වෙන්නේ, උපශාන්ත භාවයට පත් වෙන්නේ. ඒ වගේම තමයි හැම තණ්හාවම දුරු කළ. එතකොට මේ රහතන් වහන්සේලා ශාන්ත භාවයට පත් වෙන පිරිස මේ තණ්හාව පාලනය කරගන්න ඕනේ. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ ආසා කරන දේවල් වලින් තමයි ඇවිස්සෙන්නේ අපි. එතකොට මේ ආසා කරන දේවල් කොහෙන්ද අපේ හිතට එන්නේ? අපි ඇසින් රූපයක් දකිද්දි ආසා කරන දේවල් තියෙන්න පුළුවන්. පැටලෙන්න පුළුවන් ඒව හිත. කනින් ශබ්දයක් අහද්දි ආසා කරන දේවල් වලට හිත පැටලිලා යන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දි හිත පැටලිලා යන්න පුළුවන්. දිවෙන් රස විඳිද්දි,
කයෙන් පහස විඳිද්දී මනසින් අරමුණු හිතා හිත පැටලලා යන්න පුළුවන් ඒවට. එතකොට මේ හිත පැටලෙන තැන් අපි සංවර කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේ අපේ හිත නිතර අවුස්සන අකුසල ධර්මයන් අපේ හිතට එන්නේ නැහැ. එතකොට මේ තණ්හාව දුරු කරන්න තමයි අපි ශාන්ත භාවයටපත් වෙන්නේ. අපේ සිත අකුසල් වලින් දුරු වෙන්න තමයි අපේ සිත ශාන්ත භාවයටපත් වෙන්නේ. ඊළඟ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා ක්‍රෝධ සිතක් ඇති නොවනා නොසැලෙන සිතකින් වසනා. ක්‍රෝධ සිතක් ඇති වෙන්නේ නැහැ. මේ අරහත් උත්තමයන් වහන්සේලාට ක්‍රෝධ සිතක් ඇති වෙන්නේ නැහැ. නොසැලෙන සිතකින් වසනා. උන්වහන්සේලාගේ සිත සැලෙන්නේ නැහැ. ඔබ අහලා ඇති බොහෝ වෙලාවට තේර ගාථා, තේරී ගාථා කියවලා ඇති. එතකොට ඒ සමහර රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒ රහතන් වහන්සේලා ඉන්නේ කැලේ තනියම. ඒ කැලේ තනියෙන් ගල් කුටියක හිටියට උන්වහන්සේලාගේ හිතට කිසි බයක් දැනෙන්නේ නැහැ. තැති ගැනීමක් එන්නේ නැහැ. උන්වහන්සේලා කියනවා මේක මගේ ධර්මතාවයක්. රහතන් වහන්සේලා සැලෙන්නේ නැහැ හිත කිසි දෙයකට. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ හිත කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ ස්වභාවය? පන්දනං චපලං චිත්තං. මේ හිත හැම වෙලෙම සැලෙනවා. චපලයි මේ සිත. එතන අපේ හිත නිතර සැලෙනවා. මේ සැලෙන්නේ මොන වෙන්ද? අකුසල් වලින් තමයි මේ සැලෙන්නේ හිත. කුසල් වලින් නෙමෙයි. ඒ වගේම තමයි මේ රහතන් වහන්සේලාගේ සිතේ ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපේ සිත්වල ක්‍රෝධය ඇති වෙන්නේ පින්වත්නි, ක්‍රෝධ ඇති වෙන ස්වභාවය අපේ හිතේ තියෙනවා. එතකොට බාහිර අරමුණක් එද්දී අයෝනිසෝ මනසිකාරයෙන් ඒ අරමුණ අපි ගනිද්දි තමයි ක්‍රෝධය ඇති වෙන්නේ, කේන්තිය. ඒක හරියට ඔබ දැකලා ඇති කොස් ගහක හරි අරලිය ගහක හරි අපි පොඩ්ඩක් කඳ තුවාල කළොත් හරි කොළයක් කැඩුවොත් හරි කිරි එනවනේ. ඒ කිරි එන්නේ ඇයි? ඒකේ ඒ ගහේ තියෙනවා කිරි ස්වභාවය. ඒතර අපි ඒ කොස් ගහ කපලා වේලනවා. වේලුණාට පස්සේ අපි ඒ කොස් ගහේ කඳ තුවාල කරනවා. කොළයක් හරි කඩනවා. දැන් මේ කොස් ගහෙන් කිරි එනවද? දැන් එන්නේ නැහැ. ඒකට හේතුව ඒ ස්වභාවය දැන් නැහැ ඒ ගහේ. ඒ වගේ තමයි අපේ හිත තුලත් මේ ද්වේෂය ඇති වෙන ස්වභාවය, මූලික ස්වභාවය අපේ හිතේ තියෙනවා. එතකොට බාහිර අරමුණක් අපි දැක්කොත් ගැටෙන පටිඝ නිමිත්තක් අපේ හිත ඇහැ ඉස්සරහට හරි කනට හරි එනකොට පටිඝ නිමිත්තක් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම් අපි ඔන්න ක්‍රෝධය ඇති වෙනවා. හැබැයි රහතන් වහන්සේලාගේ හිතේ ඒ ක්‍රෝධය ඇති වෙන මූලික ස්වභාවය නැහැ. උන්වහන්සේලාගේ හිතේ ඒ ක්‍රෝධය ඇති වෙන මූලික ස්වභාවය දුරු වෙලා තියෙනවා. ඒතර ඔබට හිතෙන්න පුළුවන් සමහරක් වෙලාවට උන්වහන්සේලාට ක්‍රෝධය ඇති වෙලා දුරු කරනවද කියලා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඒ හිත තුල ක්‍රෝධය පිහිටන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. හරියට කරටිය කැඩිච්ච තල් ගහක් තියෙනවා. ඒ තල් ගහ ආයි කවදාවත් ලියලලා දළු දාලා එන්නේ නැහැ වගේ. උන්වහන්සේලාගේ සිත තුළ ආයි කවදාවත් ද්වේෂය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒතකොට අද කාලේ මේ ගොඩාක් පිරිස රහතන් වහන්සේලා ගැන කතා වෙනවනේ. එතකොට මෙන්න මේවා තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ උපශාන්ත වෙච්ච රහතන් වහන්සේලාගේ සිත්වල ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නේ. ඒතර උන්වහන්සේලාගේ සිතේ ක්‍රෝධය කියන එක අල්ප මාත්‍රයක්වත් පිහිටන්නේ නැහැ. අල්ප මාත්‍රයක්වත් පිහිටන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේලාගේ සිත කිසිම අරමුණකට සැලෙන්නේ නැහැ. චලනයටපත් වෙන්නේ නැහැ හිත. තමා හුවා නොම දකිනා දහමේ සැක නොමැති කෙනා. ඒ
ශාන්ත උතුමන් වහන්සේලා තමාව හුවා දක්ව ගන්නේ නැහැ. කිසිම අරමුණකින් තමාව හුවා දක්ව ගන්නේ නැහැ. තමාට බණ භාවනා කරගන්න පුළුවන් කියලා හෝ තමාට ලාභ සත්කාර ලැබෙනවා කියලා හෝ සමාධියක් තියෙනවා කියා හෝ සීලයෙන් හෝ කිසිම අරමුණකින් තමාව හුවා දක්ව ගන්නේ නැහැ. බලන්න කොච්චර සුන්දරද මේ රහතන් වහන්සේ නමකගේ හිත හුවා දක්ව ගන්නේ නැහැ තමන්ව. ඔබ හොඳටම දන්නවා සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දවසක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. චාරිකාවේ වඩින්න. පිටත් වෙලා ටික වෙලාවකින් ආවනේ භික්ෂුවක්. ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ මට පහර දීලා සමාව ගන්න නැතුව ගියා කියලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේව කැඳවුවා ආපහු. ඇහුවා ඇත්තද මේ භික්ෂුව කියන්නේ කියලා. මතකයි නේද ඔබට සාරිපුත්තයන් වහන්සේගේ ජීවිතය කොහොමද ගත කරේ කියලා. දැන් මේ සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ කවුද? ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවණි වෙච්ච මේ ශාසනයේ වැඩ හිටපු භික්ෂුව. උන්වහන්සේ ප්‍රකාශ කළා භාගතුන් වහන්සේ මං ඉන්නේ හරියට මේ පාපිස්සක් වගේ. පාපිස්සක සමහරකට ජරාවත් පියදාගෙන යනවා. හොඳ දේවලුත් පියදාගෙන යනවා. මේ පාපිස්සේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ජරාව පියදාගෙන ගියා කියලා වෙනසක් වෙන්නේත් නැහැ. හොඳ දෙයක් පියදාගෙන ගියත් පාපිස්ස වෙනසක් වෙන්නේ නැහැ. පාපිස්ස එහෙමම තියෙනවා. ඒ වගේ කිව්වා මගේ හිත. මට කවුරුත් ගැරහෙව්වා කියලා මගේ හිතේ වෙනසක් ඇති වෙන්නේත් නැහැ. මට කවුරු හරි ප්‍රශංසා කළා කියලා මගේ හිතේ වෙනසක් ඇති වෙන්නේත් නැහැ. සාරිපුත්තයන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මං ඉන්නේ හරියට අං කැඩිච්ච ගොනෙක් වගේ. එතකොට ඒ අං කැඩිච්ච ගොනෙක්ගේ ස්වභාවය තමයි අනිත් මේ ගොන්නුත් එක්ක මේ පැටලෙන්නේ නැහැ. ගහගන්න යන්නේ ඇනගන්න යන්නේ නැහැ. ඇයි දන්නවා එයාට දැන් අන්දක නැහැ එයාගේ. එයා පාඩුවේ ඉන්න පැත්තකට වෙලා. සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ හරියට රොඩි කොළුවෙක්, දුප්පත් කොළුවෙක් හිඟා කනවා වගේ. බොහෝම ශාන්ත සිතකින් කිසි දෙයකට නොඇලී මාන්නයක් තොර සිතින් වඩින්නේ පිණ්ඩපාතේ. රහතන් වහන්සේගේ ස්වභාවය තමාව හොවා දක්ව ගන්නේ නැහැ කිසි දෙයකින්. ඒ සාරිපුත්තයන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා පුන්න කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ පුන්න ස්වාමීන් වහන්සේ හරි දක්ෂ විදිහට බණ කියනවා කියලා. එතකොට මේ ධර්ම සේනාපති බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවනි වෙන මේ සාරිපුත්තයන් වහන්සේට හිතේ අදහසක් ඇති වුණා අනේ මට පුන්න ස්වාමීන්ගෙන් දහම් පදයක් අහන්න ඇත්නම් කියලා. අපි නම් යයිද? අපිට දහම් දැනුමක් තියෙනවා නම් යයිද කෙනෙක්ගෙන් බණ ටිකක් අහගන්න ඕනේ කියලා. මම දන්නවා කියයි ওই සූත්‍රය. පුන්න ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න සාරිපුත්තයන් වහන්සේ වැඩියා. වැඩියට පස්සේ පුන්න ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මයක් දහම් කරුණු ටිකක් කිව්වේ. කියලා පුන්න ස්වාමීන් වහන්සේ අහනවා ආශ්මුතුන්ගේ නම මොකද්ද? එතකොට කියනවා මගේ නම සාරිපුත්ත කියලා. පුන්න ස්වාමීන් වහන්සේ කියන අම්මෝ වේලාසනින් දැනගත්තා නම් මට මේ බණ ටික කියා ගන්න බැරි වේවි කියලා. ඇයි පුන්න ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නෑ මේ කතා කරන්නේ කාත් එක්කද? ධර්ම සේනාපතිත් එක්ක මේ කතා කරලා තියෙන්නේ. බලන්න රහතන් වහන්සේලාගේ සිත් මේ. ඒ රහතන් වහන්සේලා තමාව හුවා දක්ව ගන්නේ නෑ කිසි දෙයකින්. උඩඟු සිතක් සකස් නොවන උන්වහන්සේලාට උඩඟු සිතක් සකස් වෙන්නේ නැහැ. උඩඟු නේ. ඒ වගේම දහමේ සැක නොමැති කෙනා. ධර්මයේ සම්බන්ධව සැකයක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේලාගේ සිතේ. උන්වහන්සේලා කතා කරන්නේ නුවණින් දැනගෙනමයි. උන්වහන්සේලා වචන කතා කරන්නේ නුවණින් දැනගෙනමයි. සැබවින් මේ රහත් අරහත් මුනි සංසුන් බස් ඇති උතුමෙකි. උන්වහන්සේලා කතා කරද්දී බොහෝම ශාන්තයි. උන්වහන්සේලා කතා කරද්දී බොහෝම නුවණින් දැනගෙන තමයි කතා කරන්නේ. අපි වගේ
කියන්නම් වාලේ කියාගෙන යන්නේ නැහැ. උන්වහන්සේලා බොහෝම සංසුන් විදිහට කතා බස් කරන්නේ. ඒ කතා බහ තුළ උන්වහන්සේ ඇවිස්සලත් නැහැ. ඒ කතා බහ අහගෙන ඉන්න අනිත් පිරිස ඇවිස්සෙන්නෙත් නැහැ අකුසල් වලින්. ඒ කතාව අහගෙන ඉන්න අනිත් පිරිස පවා ශාන්ත වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මතු භවයට නැත ඇල්ම අතීතය ගැන නොමැත ශෝක ලැබෙන කිසි අරමුණකට නොවැටී මතවාදයකට නිදහස් වී ගිය මනසින් විවේකයෙන් වසන්නේය. රහතන් වහන්සේලාගේ ස්වභාවය මතු භවයට නැත ඇල්ම ඊළඟ භවයකට ආසාවක් ඇති වෙන්නේ නැහැ. දැන් සමහරක් කෙනෙක් හිතාගෙන පුළුවන් මට ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙ මෙහෙම උපදින්න ඕනේ, මෙහෙම උපදින්න ඕනේ, ධනෙ ඇතුව උපදින්න ඕනේ, දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ. අල්ලගෙන ඉන්නවා. අතීතය ගැන නොමැත ශෝක. එයාට අතීතයේ වෙච්ච දේවල් ගැන ශෝක කර කර ඉන්නවා සමහරක් පිරිස්. එතකොට රහතන් වහන්සේලාට මේ උත්තමයන් වහන්සේලාට ඒ ස්වභාවය නැහැ. ඒකද උන්වහන්සේලා දන්නවා අතීතය කියලා කියන්නේ ගෙවිලා ඉවර වෙච්ච දෙයක්. ආපහු වෙන්නේ නැහැ. අතීතය කියලා කියන්නේ ගෙවලා ඉවර වෙච්ච දෙයක්. ඒ අතීතේ ආපහු වෙන්නේ නැහැ ඉස්සරහට අපේ ඉස්සරහට. ඒ වගේම තමයි උන්වහන්සේලා මතු භවයක් ගැන ප්‍රාර්ථනාවකින් ඉන්නේ නැහැ. රහතන් වහන්සේලා ගැන තියෙන ඔය තේරගාතාවල තියෙන උන්වහන්සේලා හරියට මේ පඩියක් ලැබෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් වගේ පිරිනුවන් පාන්නයි බලාගෙන ඉන්නේ කියලා. ඒ රහතන් වහන්සේලාගේ සිත තව ලෝකයක පිහිටලා නැහැ. මේ මනුස්ස ලෝකයේ පිහිටලත් නැහැ. තව ලෝකයක පිහිටලත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට මට අසවල් තැන උපදින්න ඕනේ, මට මෙහෙම ඉන්න ඕනේ, මං අනාගතේ මෙහෙම ඉන්න ඕනේ කියලා අනාගතය ගැන පැතුමක් නැහැ උන්වහන්සේලාට. ඒ වගේම තමයි අතීතය ගැන ශෝක කරන්නෙත් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ මොකද? අනාගතෙත් පතනවා. ඒ අනාගතේ පතපතා ශෝක වෙනවා අපි. අතීතයේත් අල්ලගෙන දුක් විඳින්න ඉන්නේ. අනේ මට මෙහෙම වුණා, අසවල් දේ වුණා කිය දුක් විඳින අතීතය අල්ලගෙනත්. රහතන් වහන්සේලාට ඒ ස්වභාවය නැහැ. ලැබෙන කිසි අරමුණකට නොවැටී මතවාදයකට. උන්වහන්සේලා මතවාදවල පැටලෙන්නේ නැහැ. උන්වහන්සේලා අතීතේ මම හිටියද නැද්ද? අනාගතේ මට මොකද වෙන්නේ? මං දැන් පිරිනිවන් පානවා කියලා මොකක් වෙයිද දන්නේ නැහැ ඊට පස්සේ. රහතන් වහන්සේලා මරණින් මතු ඉන්නවද නැද්ද කියලා මේ වගේ මතවාදවල පැටලෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? ඒ මතවාදවල පැටලිච්ච ගමන් මොකද වෙන්නේ? ඇවිස්සෙනවා. දැන් ඕගොල්ලෝ හිතලා බලන්න. ඕගොල්ලෝ මතවාදවල පැටලෙනකොට පිරිස් දෙකක් එකතු වෙලා. එක්කෙනෙක් කියනවා එක දෙයක්, තව කෙනෙක් කියනවා තව දෙයක්. ඒ අරමුණකට පැටලිලා මතවාදයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇවිස්සීලා යනවා. ඒතර රහතන් වහන්සේලාගේ සිතේ ඒ ස්වභාවය නෑ. මතවාදවල පැටලෙන ස්වභාවය නෑ. නිදහස් වී ගිය මනසින් විවේකයෙන් වසන්නේය. ඒ රහතන් වහන්සේලා බොහෝම සුවසේ විවේකයෙන් වසනවා. එක තැනක තියෙනවා තේරගාථාවල දැන් ওই සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් අපි හිතමු ට්‍රිප් එකක් ගියා කියලා කොහේ හරි එළියට. විවේකයෙන් දින්නේ. සැබෑ විවේකයක් ලැබෙනවද ඒක? දැන් විවේකයෙන් ඉන්න කියලා තමයි කොහේ හරි යන්නේ ඕන. පවුලේ කට්ටියත් එක්ක යනවා. ඇත්තටම විවේකයක් තියෙනවද ඒගොල්ලන්ට? සමහරක් වෙලාවට හිතනවා දැන් මේ දවස් දෙක තුන වුණාට පස්සේ ආයි වැඩට යන්න ඕනි. කරන්න තියෙන වැඩ ටික මතක් වෙනවා ඔෆිස් එකේ. විවේකයක් තියෙනවද එහෙම ගියාට? විවේකයක් ඇති වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. සැබෑම විවේකයක් ඇති වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුගේ සිතේ. මේ තණ්හාව දුරු කරද්දි තමයි සැබෑ විවේකයක් හිතේ ඇති වෙන්නේ. ඒ වගේම මේ නීවරණ වලින් හිත නිදහස් වෙද්දි තමයි සැබෑ විවේකයක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දේශනා කරනවා විවේක නිස්සිතං. විවේකයට නැඹුරු වෙලා
ඒ විවේකයට නැඹුරු වෙනවා කියලා කියන්නේ පංච නීවරණයන්ගෙන් හිත නිදහස් වෙලා. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ කාමයන් අල්ලගෙන විවේකයෙන් ඉන්න බෑ. ද්වේෂය අල්ලගෙන විවේකයෙන් ඉන්න බෑ. නිදිමත අලස බවින් හිතේ පසුතැවීමෙන් විසිරීමෙන් සැකේ ඇති වුණාම විවේකයෙන් ඉන්න බෑ. විවේකයෙන් ඉන්න නම් මේ පංච නීවරණ දුරු වෙලා යන්න ඕනේ මනසින්. ආන්ගේ දුරු වෙච්ච මනසක තමයි සැබෑම විවේකයක් තියෙන්නේ. ඒතර මේ රහතන් වහන්සේලා ඉන්නේ ඒ වගේ. දැන් ඔබ තේරගාථා කියවනවා නම් ඔබට තේරුම් යන්න පුළුවන් මේ ස්වභාවය ඒ තේරගාථා වලින් කියවන රහතන් වහන්සේලාගේ ජීවිත ස්වභාවය. මහා කස්සප මහ රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කස්සපයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ හරියට අලුත් හඳක් වගේ. ඒ දායක පවුල් වලට නොඇලී පිණ්ඩපාතේ වඩින්නේ. බොහෝම ශාන්ත සිතකින් නොඇලුණු සිතකින් තමයි පිණ්ඩපාතේ වඩින්නේ. ඒතර ආන්ගේ සිතක තමයි සැබෑ විවේකයේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාව සිටිමින්නේ කුහක සිතින් තොරවන්නේ. උන්වහන්සේලා වාසය කරන්නේ හුදකලාවෙමයි. ඒ හුදකලාවේ කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් උන්වහන්සේලා මේ කැලේ ඇතුලේ වාසය කරනවා කියලා. නෑ. දැන් සමහරක් වෙලාවට බොහෝ රහතන් වහන්සේලා චාරිකාවේ වැඩියා. බොහෝ කාලයක් අවුරුද්දේ. ඒ චාරිකාවේ වැඩියත් උන්වහන්සේලා ඉන්නේ විවේකයෙන්. ඇයි ඒ උන්වහන්සේලා විවේකයෙන් ඉන්නේ කොහොමද? උන්වහන්සේලාගේ සිතේ මේ අකුසල් නෑ, ආසාව නෑ. මේ හිත අවුස්සන කරුණු නෑ. ඒ නිසා උන්වහන්සේලාගේ හිත බොහොම විවේකයෙන් උන්වහන්සේලා කල් ගෙවන්නේ. එතකොට සමහරක්කට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා මැති ඇමතිවරු, රජවරු, සිටුවරු, ගෘහපතිවරු, උපාසක උපාසිකාව එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. නිතරම සමහරකට බුදුරජාණන් වහන්සේ කතා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිත හැම වෙලේම නැඹුරුලා තියෙන්නේ විවේකයට. කුහක සිතක් ඇති වෙන්නේ නැහැ. කුහක නැහැ. තණ්හාවෙන් ගැලවෙන්නේ මසුරු කමින් දුරවන්නේ. උන්වහන්සේලාගේ සිත තණ්හාවට ඇදිලා යන්නේ නැහැ. දැන් ඔබට මතක ඇති අපි කතා කළා වචනයක් තණ්හා දාසෝ. මේ සාමාන්‍ය මිනිස්සයා ගත කරන්නේ තණ්හාවටම යට වෙලා දාසයෝ වගේ. හැබැයි රහතන් වහන්සේලාගේ සිත් එහෙම තණ්හාවට අහු වෙලා යන්නේ නැහැ. ආසාවට පැටලිලා යන්නේ නැහැ රහතන් වහන්සේලාගේ සිත්. මසුරු කමින් දුරවන්නේ. උන්වහන්සේලා මසුරු නැහැ. දැන් සමහරක් වෙලාවට මසුරුයි මිනිස්සු දාන වේලක් දෙන්නේ නැහැ. දැනුම දෙන්නේ නැහැ. තව කෙනෙකුත් එක්ක බෙදාගන්නේ නැහැ තමන්ගේ දැනුම. මසුරුයි. රහතන් වහන්සේලා එහෙම නැහැ. මසුරු නැහැ. ධම්මමච්චරිය නැහැ. ධර්මයේ සම්බන්ධයෙන් මසුරුකමක් ඇති වෙන්නෙත් නැහැ. ඒ රහතන් වහන්සේලාගේ සිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා මේ නෙළුම් කොළයක් උඩ තියෙන වතුර බිඳුවක් වගේ. ඒ වතුර බිඳුව කවදාවත් මේ නෙළුම් කොළයට එකතු වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඒ නෙළුම් කොළේ ඇල කරපු ගමන් වතුර බිඳුව සම්පූර්ණව වැටෙනවා. ඒක පොඩ්ඩක්වත් නෙළුම් කොළේ ඉතුරු වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි රහතන් වහන්සේගේ හිත. ඇසින් රූප දැක්කා කියලා ඒ රූපත් එක්ක පැටලලා යන්නේ නැහැ තණ්හාවෙන්. කනට ලස්සන ශබ්ද ඇහුණා කියලා ඒ ශබ්දත් එක්ක පැටලලා යන්නේ නැහැ. නාසයට හොඳ සුවඳ ආග්‍රහණය කරා කියලා පැටලලා යන්නේ නැහැ. දිවට රස දැනුණා කියලා කයට හොඳ පහසවක් ලැබුණා කියලා ඒවත් එක්ක පැටලලා යන්නේ නැහැ. හරි ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ අර බාහ්‍ය දාරුචීරියට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා දිත්තේ දිත්තමත්තං භවිස්සති. දැක්කොත් ඒක දැක්කා විතරයි. ඒ දැකපු දේ සිතට යන්නේ නැහැ. ඒක දැක්කොත් දැක්ක විතරයි. සුතේ සුතමත්තං භවිස්සති. ඇහුනොත් ඇහුණා විතරයි.
මුතේ මුතමත්තං භවිස්සති. ආග්‍රහණය කළොත් රසවින්දා විතරයි. ආග්‍රහණය කළා විතරයි. එතනින් එහාට ඒකත් එක්ක පැටලිලා යන්නේ නැහැ හිත. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දාරුචීරිය එහෙම පුරුදු වුණොත් ඔයාගේ හිත මේ ලෝකේ පිටලක් නැහැ. මේ ලෝකයේ කිසි දෙයක් අල්ලගෙන නැහැ එයාගේ හිතින්. පරලෝකයේ පිටලක් නැහැ. පරලෝකයේ කොහෙවත් අල්ලගෙනත් නැහැ ඒ හිතින්. ඒ ලෝක දෙක අතර කොහෙවත් පිටලක් නැහැ. ඔබ නිදහස් කිව්වා. එතකොට උන්වහන්සේලාගේ සිතේ තණ්හාව ගැලෙන්නේ නැහැ. එතකොට එන රහතන් වහන්සේ කොහොමද කාලය ගත කරන්නේ? ඇසින් රූප දැක්කා විතරයි. කනෙන් ශබ්ද ආදී ඒක ඇහුණා විතරයි. එතනින් එහාට හිත ඒක පැටලිලා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ හිතේ. ඇවිස්සෙන්නේ නැහැ. ඒ මුනිවරයන් වහන්සේලා. දරදඬු ගති ගුණයක් නැති, පිළිකුල් නැති සීලය ඇති. උන්වහන්සේලාගේ සිත් තුළ දරදඬු ගති නැහැ. මේකම කරන්න ඕනේ කියලා කියන දේවල් නැහැ. මමමයි හරි අනිත් කට්ටිය වැරදි කියලා හිතන දේවල් නැහැ. මං කියන එකම කරන්න ඕනේ අනිත් කට්ටිය කියන දේ කරන්න ඕනේ නැහැ කියන අදහසක් නැහැ. උන්වහන්සේලාගේ සීලය හරි සුන්දර සීලයක්. දැන් ඔබ අහලද සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවද්දී සමහරක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේලාගේ හිත තුළ සැක උපදිනවා අනේ මගේ අතින් මේ ශික්ෂාපදේ කැඩුනද කියලා. හරි ගෞරවයක් තිබ්බ ශික්ෂාපදවලට. ඒ උන්වහන්සේලාගේ සීලය පිරිසිදුයි. කැලල් වැදිලා, කඩ වෙලා, සිදුරු වෙලා එහෙම නැහැ. පිරිසිදු ලස්සන සීලයක් තිබුණා. කේලම්බස් නොම කියන හේවේ සංවර උතුමා. ඒ උපශාන්ත උතුමන් වහන්සේලා කේලාම් කියන්නේ නැහැ. දැන් අද සමාජයේ ගත්තොත් එහෙම මෙතනින් අහනවා. මෙතනින් අහලා තව තැනක ගිහිල්ලා කියනවා ඒ දෙන්න කොටවන්න. තමාට මොකක් හරි යහපතක් බලාපොරොත්තුෙන් හරි ඒ දෙන්නව කොටවන්න හරි. කොච්චරනම් තියනවද මේ සමාජයේ? එතකොට මේ උපශාන්ත උත්තමයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ළඟ තියෙන ගුණයක් නෙමෙයි ඒක. ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා දුරු කරන එකක් කේලම් කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රසවත් දේවල නොඇලි මහ ලොකුවට හිතට නොගෙන සිනිදු සොඳුරු බස් පවසන මිසඳුටු මත නොම අදහන වීතරාගි මුනි උතුමා නොමැත විරාගයේ පවා. ඒ රහතන් වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලා මේ රස තණ්හාවට ඇලිලා යන්නේ නැහැ. රහතන් වහන්සේලා ඉන්නවා ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා කියලා කියන්නේ එක ගියක්වත් අත්හරින්නේ නැහැ. මේ ගෙදර දෙන්නේ නීරස දෙයක්. එහෙම කියලා ඒ ගෙදර අත්හැරලා යන්නේ නැහැ පිණ්ඩපාතේ වඩිද්දි. ඒ ගෙදරට වඩිනවා. ඊට පස්සේ අද පිණ්ඩපාතේ වඩලා නතර වෙච්ච තැනින් හෙට පටන් ගන්නවා. රසවත් ආහාර පිණ්ඩපාතේ දෙන තැන් වලට ඉස්සල්ලාම යන්නේ නැහැ. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. ලැබෙන දෙයක් වළඳනවා. දැන් ඔබ දන්නවා රට්ටපාල ඒ මහරහතන් වහන්සේ පළවෙනි පාර ගෙදරට පිණ්ඩපාතේ වඩපු දවසේ තාත්තා බයිනවනේ මේ වගේ මුඩු මහණු තමයි මගේ පුතාවත් අල්ලගත්තේ කියලා. තාත්තා අඳුනගත්තේ නැහැ මේ පුතාව. එතකොට උන්වහන්සේ හිතුවා දැන් මේ ගෙදරින් දාන ලැබෙන්නේ නැහැ කියලා වැඩි ආපහු. එතකොට දාසිය මේ ඊයේ හදපු පිට්ටුවක් විසි කරන්න අරන් යනවා. කොහොම මට පූජා කරන්න ඕක කියලා. එතකොට ඒ වගේ දෙයක් ලැබුණා කියලා පිළිකුල් කරන්නේ නැහැ රහතන් වහන්සේලා. ඒ වගේම ඔබ දන්නවා අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩිද්දී අර ලාදුරු රෝගියෙක් ඇඟිල්ල වැටුණා. රහතන් වහන්සේ ඒක අයින් කරලා වැළඳුවා දානේ. ඒව රහතන් වහන්සේලා සතු ධර්මතාවය. මේ රස තෘෂ්ණාවට ඇලෙන්නේ නැහැ. ඔබ දන්නවා අනේ පිළිසිටුතුමා දුප්පත් වුණා හොඳටම. කාඩි හොදුයි බතුයි දානෙට පූජා කරන්නේ. ඒ දානෙ පිළිගන්න වඩිනවා රහතන් වහන්සේලා 500 නම.
ඒතර මේ රස තෘෂ්ණාවට ඇලෙන්නේ නැහැ. මහ ලෝකෝට හිතට අරගෙන ඉන්නේ නැහැ. දැන් සමාජයේ බලන්න සමහරකට ලොකු රස්සාවල් කරන කට්ටිය හිතට අරන් ඉන්නවා මට ලොකු රස්සාවක් තියෙනවා කියලා. තමන්ගේ රස්සාවෙන් තමන් හිතට ගන්නවා. ධන දාන්න මිල මුදල් තියෙන කට්ටිය ඒකෙන් හිතට ගන්නවා මට සල්ලි භාගෙ තියෙනවා කියලා. වතු පිටි ඉඩම් කඩම් තියෙන කට්ටිය හිතට ගන්නවා මට වතු පිටි ඉඩම් කඩම් තියෙනවා කියලා. දැනුම තියෙන කට්ටිය හිතට ගන්නවා මට මෙහෙම දැනුමක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් හැමෝම වගේ මේ හිතට අරගෙන නෙමෙයි දින්නේ. හිතට අරගෙන ඉන්නේ. ඒ හිතට අරන් ඉන්නේ හේතුව තමයි මම කියලා බැඳිලා ඉන්නවා. මම කියලා. මම කෙනෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ කෙනා උගත්. මම කියලා කෙනෙක් ඉන්නවා. එයාට තමයි මේ මුල මුදල් ධන දාන්නේ තියෙන්නේ. මම ඉන්නවා මට තමයි මේ දැනුම තියෙන්නේ, සල්ලි භාගෙ තියෙන්නේ, ගෙවල් දොරවල් තියෙන්නේ කියලා මහා ලොකුට හිතට ගන්නවා තමන් ගැන. ඔබ දන්නවා මහදන්න සිටුතුමා තමන්ගේ අම්මගේ පැත්තෙන් තමාගේ දෙමව්පියන්ගේ පැත්තෙන් 80 කෝටියක් රන්කාසි ධනෙ තිබ්බ, බිරිඳගේ පැත්තෙන් 80 කෝටියක් ධනෙ තිබුණා. ඉවරලා ගියේ නැද්ද ඒ ඔක්කොම? සමහරක් කෙනෙක් හිතට ගන්නවා තරුණ කමින්, තරුණ මදය කියලා කියනවා ඒකට. සමහරක් කෙනෙක් හිතට ගන්නවා නිරෝගී කමින්, නිරෝගී මදය කියලා, ආරෝග්‍ය මදය කියලා කියනවා. සමහරක් කට්ටිය බොහෝ කල් ජීවත් වෙන කට්ටිය ඒ ගොඩක් කල් ජීවත් වුණා කියලා හිතට ගන්නවා. ජීවිත මදය. එතකොට මේ හැම එකකින්ම මහා ලොකුට අපි මත් වෙනවා හිතට අරගෙන. හේතුව මොකද? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. හැබැයි පින්වත්නි මම කියලා දෙනෙක් නෑ කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම කෙනෙක් නෑ. මේ සියල්ල හේතුවකින් ලැබිච්ච ඵලයක්. හොඳ දැනුමක් තියෙනවා නම් ඒකට හේතුව එයා නුවණින් සලකලා පෙර ජීවිතවල මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ. එතකොට ආයි මනුස්ස ලෝකේ උපතක් ලබද්දි බොහොම ප්‍රඥාවන්තයෙක් කියලා උපදිනවා. පෙර ජීවිතවල දන්පැන් පූජා කරලා මසුරු මල දුරු කරලා මේ ජීවිතේ උපදිද්දි භෝග සම්පත් ඇතුව උපදිනවා. මේ තමන් කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක් නේ. ඒ පින ඉවරෙච්ච ගමන් ඒ ඔක්කොම ඉවරයි. දැන් දිව්‍ය ලෝකයේ උපදින දෙවිවරු චුත වෙලා මනුස්ස ලෝකේ සතර අපායේ උපදිනවනේ. ඒ පින පවා අනිත්‍ය වෙලා යනවනේ. එතකොට එහෙනම් අපි හිතා ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා තමයි ධන දාහන ලැබෙද්දි හිතට ගන්නවා. ධන දාහන නැති වෙලා යද්දි හීනමානයි. භෝග සම්පත් ලැබෙද්දි හිතට ගන්නවා. භෝග සම්පත් නැති වෙලා යද්දි හීනමානයි. එතකොට රහතන් වහන්සේලාට මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට උන්වහන්සේලාට රසවත් දෙයක් ලැබුණාට ප්‍රශ්නකුත් නැහැ, නීරස දෙයක් ලැබුණාට ප්‍රශ්නකුත් නැහැ. වැඩ ඉන්න ගහක් යට ප්‍රශ්න හම්බුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳ සැප පහසු කුටියක් හම්බුණත් ප්‍රශ්නයක් නැහැ. පොරෝ ගන්න මේ පාංශ කුල සිවුරක් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳ කසීසලු වලින් කරපු සිවුරක් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි උන්වහන්සේලා මම කියලා ගන්නෙ නැහැ. මමත්වයෙන් ගන්නෙ නැහැ. සිනිඳු සොඳුරු බස් පවසන කාගේවත් හිත රිදෙන වචන කතා කරන්නේ නැහැ. පරුස වචන අනිත් කට්ටියගේ හිත රිදෙන වචන කතා කරන්නේ නැහැ. උන්වහන්සේලා කතා කරන වචන බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රේමණීය, ප්‍රේමණීය, හදයංගම, හෘදයාංගම, කන්න ලෝමා, මේ කනට මිහිරි වචන කතා කරන්නේ. පරුස වචන, හිස් වචන කවදාවත් කතා කරන්නේ නැහැ ඒ උත්තමයන් වහන්සේලා. මිසදිටු මත නොම අදහන. උන්වහන්සේලා ආපහු මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා කියන එක වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවනේ ඉස්සර සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේලා පින්ඩ පාත වඩිද්දී උන්වහන්සේලාට හිතෙනවා දැන් වෙලාව වැඩි, වේලාසන වැඩි. ඒ නිසා මං අන්‍යාගමික තාපසයන්ගේ ආරාමයකට යන්න ඕන කියලා යනවා සමහරක් වෙලාවට. එතකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝගේ මත අපි නම් හිතන්නේ මෙහෙමයි කියලා. ඒ රහතන් වහන්සේලා ඒවට අහු වෙලා යන්නේ නැහැ.
දැන් අපි එහෙම ගියා නම් වෙන තැනකට ඒකත් ඇත්ත නේනම් කියලා පිළි අරන් එයි. හැබැයි රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි එහෙම මිත්‍යා දෘෂ්ටියක පැටලෙන්නේ නැහැ ආපහු. වීතරාගි මුනි උතුමා නොමැත විරාගයේ පවා. උන්වහන්සේලා වීතරාගී. රාගේ ඇලෙන්නේ නැහැ උන්වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලාභය උපදවා ගන්නට පුරුදු නොම කරයි සදහම්. මේ සද්ධර්මයේ පුරුදු කරන්නේ ලාභයක් උපද්දවන්නට නෙමෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නෙමෙයි යා ධර්මයේ පුරුදු කරන්නේ උත්තමයන් වහන්සේලා. සමහරක් අය කෙනෙක් සිල් ගන්න යන්න පුළුවන් අනික් කට්ටියගේ ලාභ සත්කාර ලබන්න පිළිගැනීමක් ලබන්න. කෙනෙක් දන් දෙන්න පුළුවන් පිළිගැනීමක් ලබන්න සමාජයේ. එහෙම නෙමෙයි මේ උත්තමයන් වහන්සේලා ධර්මයේ පුරුදු කරන්නේ. ලාභයක් ලබාගෙන නෙමෙයි. ඒ ධර්මයේ තියෙන ආනිසංසය තේරුම් අරගෙන ඒ ධර්මයේ තියෙන රසය අවබෝධ කරගෙන තමයි ධර්මයේ හැසිරෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ ආව නියඟයක්. දැන් ඔන්න ස්වාමීන් වහන්සේලාට දානේ නැහැ. ස්වාමීන් වහන්සේලා බැලුවා පිණ්ඩපාත වැඩියා හම්බුණා මේ අස්වැයන්ට දෙන හාල් වගේ දෙයක්. උන්වහන්සේලා ඒක අරගෙන ඇවිල්ලා කොටලා වතුර දාලා ගුලි කරලා වළඳනවා. බුදුරජාණන් වහන්සේ දවසක් දැකලා මේ ඇහිලා මේ මෝල් ගස් අද්දේ ඇහුවා මොකද්ද ආනන්ද මේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා ස්වාමීනි මේ හාල් වගේ දෙයක් ලැබෙනවා මේ අශ්වයන්ට දෙන මේ සංඝයා ඒක ගෙනලා කොටලා වතුර දාලා ගුලියක් හදලා මේ වළඳනවා කියලා. බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වුණා. සාදු සාදු ආනන්ද මේ භික්ෂු සංඝයා මේකට පවා යට වුණේ නෑනේ කියලා. එහෙම තීද්දී තව පිරිසක් හිටියා. ඒගොල්ලෝ එකතු වෙලා කතා කරා දැන් නියඟයක් ආව අපිට දානමාන ලැබෙන්නේ නැහැ. මොකද දැන් කරන්නේ? එක්කෙනෙක් කිව්වා අපි මිනිස්සුන්ට උදව් කරමු වැඩ කටයුතු වලට. ගෙවල් දොරවල් හදන්න අපි අත් උදව් දෙමු. එතකොට දෙන සල්ලි වලින් අපි දාහනේ ගමු කියලා. තව කට්ටියක් කිව්වා අපි ඒගොල්ලන්ගේ මේ පණිවිඩ පත්‍ර අරන් යන්. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. එතකොට අපි ඒගොල්ලෝ සල්ලි දෙනකොට කියමු දානෙකට ටිකක් පූජා කරන අපිට ඒක ඇති කියලා කියමු. තව සමහරු කිව්වා අපි ධ්‍යාන මාර්ගඵල තියෙනවා කියලා කියමු කියලා. අසවල් කෙනා මෙහෙම ධ්‍යානයක් තියෙනවා අසවල් කෙනා මෙහෙම මාර්ගඵලයකට පත් වෙලා තියෙනවා කියලා කියමු. එතකොට මිනිස්සු පූජා කරයි දානි කියලා කිව්වා. එතකොට බලන්න මේගොල්ලෝ තමන් මේ පැවිද්ද පාවිච්චි කළේ මොකටද එහෙනම්? ලාභ සත්කාර ලබන්න. එතකොට මේගොල්ලෝ මොකද කරේ? තමන් තුළ නැති මාර්ගඵල තමන් තුළ නැති බව දැන දැනම ප්‍රකාශ කළා. දාන ඩිංගිත්තක් ලබන්න මේ. බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනව පරාජිකාවක්. එහෙම කරනවා නම් ඒ භික්ෂුව උපසම්පදාවෙන් පරදිනවා. එතකොට ශ්‍රාවක සංඝයා රහතන් වහන්සේලා ධර්මයේ පුරුදු කළේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අලාභයක් ලැබුණ විටදී වසයි එයට නොකිපීමෙන්. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ ලාභයක් ලැබෙනකොට සතුටු වෙනවා හිත. හැබැයි අලාභයක් ලැබෙනකොට කිපෙනවා අපි. එහෙම කිපුණානේ බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා දෙනමක්. මෙත්තිය බුම්මජ්ජ කියලා දෙන්නෙක් හිටියා. පින අඩුයි. ලැබුණොත් ලැබෙන්නේ කොහේ හරි කෙරෝවලක තියෙන ගරාවටෙච්ච කුටියක්. දානේ හම්බුනොත් හම්බෙන්නේ නීරස දානයක්. දෙන්නට පින තිබුණේ නැහැ. එහෙම රසවත් දානයක් ලබන්න පින තිබුණේ. හොඳ කුටියක වාසය කරන්න පින තිබුණේ නැහැ. හොඳ සිවුරක් පොරවන්න පින තිබුණේ නැහැ. මෙත්තිය බුම්මජ්ජක කියලා. දවසක් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දානෙට සංඝයා පිටත් කරන්නේ. උන්වහන්සේ කලේ තුණ්ඩු දැම්මා. උන්වහන්සේ තේරුවේ නැහැ. උන්වහන්සේ තුණ්ඩු දාලා පිටත් කරනවා. දවසක් මේ මෙත්තිය බුම්මජ්ජකට ලැබුණා තුණ්ඩුව ගත්තාම කවුද හම්බුනේ මේ සිටුවරයා. ප්‍රසිද්ධයි ප්‍රණීත දානේ පූජා කරනවා කියලා. අනේ මේ දෙනට රැණ ඉඳ ගියෙත් නැහැ.
ඊළඟ දවසේ පහෝදා රසට කෑම ටිකක් කන්න, දාන ටිකක් වළඳන්න කියලා. උදෙන්ම පිටත් වුණා ගෙදරට පිණ්ඩපාතේ. සිටුතුමා හොයලා බැලුවා කවුද අද පිණ්ඩපාතේ වඩින්නේ. බලද්දි අර දෙන්න. බලන්න කොච්චර පින නැද්ද කියලා. සිටුතුමා කිව්වා සිටුතුමා වැරදි කරපු දේ නම් සිටුතුමා 16කට කිව්වා ඔන්න ඔය දෙන්නට පිණ්ඩපාත ටිකක් දීලා පිටත් කරන්න කියලා. ලැබුණේ කාඩි හොදුයි බතුයි. හිතුවා දබ්බමල්ල පුත්ත තමයි මේක කළේ. අපි දෙන්නා කෙරෙහි හිත අපහැදෙව්වේ දබ්බමල්ල පුත්ත. කරන්නම් හොඳ වැඩක් කියලා චෝදනා කළා මෙයා අබ්‍රහ්මචාරී කියලා. දැන් මේ වෙනකොට දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ වයස කීයද? අවුරුදු 7යි. මෙයා වැරදිකාම සේවනයේ යෙදුනා කියලා තමයි චෝදනා කළේ. ඔන්න බලන්න මේ අලාභයක් ලැබුණ විටදී කිපුණා. දැන් තේරුණේ නෑ මේ චෝදනා කරන්නේ කාටද කියලා. බුදුරජාණන් වහන්සේ ගෙන්නවා. මේ දෙන්නවත් ගෙන්නවා. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේවත් ගෙන්නවා. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා දබ්බමල්ල පුත්ත මේ දෙන්නම මෙහෙම කියනවා මෙහෙම දෙයක් කළාද ඔබ? නිශ්ශබ්දව වැඩ ඉන්නවා. කලබල වුණේ නෑ. දෙවනි පාටත් අහුවා දබ්බමල්ල පුත්ත කියන්න දැන්. මේ දෙන්න මෙහෙම දෙයක් කියනවා ඇත්තද මේ ප්‍රකාශය? කලබල වුණේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දබ්බමල්ල පුත්ත ඔහම නෙමේ ප්‍රශ්නයක් විසඳන්නේ. කළා නම් කළා කියන්නේ නැත්තම් නෑ කියන්නේ කිව්වා. අනේ මේ අවුරුදු 7 මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ ඒ වගේ දෙයක් මං හීනෙන්වත් දැකලා නෑ. ඇයි අවුරුදු 7 ළමෙක් නෙමෙයි පොඩි දරුවෙක් රහත් වෙලා දැන් මේ. හීනෙන්වත් එහෙම දෙයක් දැකලා නෑ කිව්වා. අර අසත්පුරුෂ භික්ෂූන් දෙනම නිරේ ඉපදුනේ ගිහිල්ලා. ඇයි ඒ අලාභයට කිපුණා. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ නැද්ද? වැඩ කරන තැන ඔන්න සමහරකට මොන හරි ප්‍රශ්න වෙනවා. අපි හිතනවා අසවල් කෙනා තමයි ඕක කරන්න ඇත්තේ. සමහරකට අපිට පහලට වැටෙනවා අපේ තත්ත්වේ. අපි හිතනවා අසවල් කෙනා මොන හරි කේලමක් කියන්න ඇති. හිත කිපෙනවා ටක් ගාලා. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය, පෘථග්ජනයාගේ ස්වභාවය. හැබැයි මේ ධර්මය අවබෝධ කරගත්ත මුනියුතුමන් වහන්සේලා කිපෙන්නේ නැහැ අලාභයක් ලැබෙන විටදී. දැන් අර රටපාල මහරහතන් වහන්සේ අර පිරුණු වෙච්ච පිට්ටුවක් ලැබුණා කියලා කිපුණේ නැහැ. මගේ මේ තාත්තලා ගෙදරට පින්ඩපාතෙලා මට පින්ඩපාත දුන්නේ නැහැ කියලා කිපුණේ නැහැ. කිසි දෙයකට නොම ගැටෙමින් රස තණ්හා දුරු කරමින් උපශාන්ත වූ මුනිඳුන් වසයි ගිජුකමක් නොමැතිව. එතකොට ඒ රහතන් වහන්සේලා එහෙම ගැටෙන්නේ නැහැ කිසි දෙයකට. ප්‍රශ්න හදාගන්නේ නැහැ. රස තණ්හා දුරු කරනවා. ඒතර උන්වහන්සේලාට අසවල් දේ කන්න ඕනේ, අසවල් දේ වළඳන්න ඕනේ, මෙහෙම ප්‍රණීතව වළඳන්න ඕනේ කියලා අදහසක් නැහැ උන්වහන්සේලාට. ඒ උපශාන්ත මුනිවරයන් වහන්සේලා වාසයි ගිජුකමක් නොමැතිව කිසි දෙයකට ගිජු වෙන්නේ නැහැ. හැම විට සිහියම යෙදෙමින් හැම විට සිහියම යොදමින් යොමු වී මදහත් නුවණින් සිහිය පිටාගෙන වැඩ සිටින්නේ. සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටලා ඒකෙන් බාහිරට යන්නේ නැහැ. දැන් අපිට වෙන්නේ අපි සමහරක් වට සිහිය පිටන උත්සාහ කරනවා. සිහිය පිහිටලක් තියෙනවා ආපහු එළියට පනිනවා හිත. හැබැයි රහතන් වහන්සේලාගේ සිත ඒ සිහියෙන් එළියට පනින්නේ නැහැ. යොමු වී මදහත් නුවණින් ඉන්නේ. අන්තවලට යන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ මේ ලෝකේ අන්ත තියෙනවා දෙකක්. දැන් කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ එක අන්තයක්. අත්තිකිලමතාන යෝගය කියලා කියන්නේ තව අන්තයක්. ආරේෂ්ඨාංග මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒතර මේ කිසි අන්තයකට යන්නේ නැතුව මදහත් නුවණින් වාසය කරන්නේ. ලොවේ සිටින කිසිවෙකු ගැන තමන් සමානව නොසිතයි. තමා උඩට ඇද නොගනී ලාමක කරමින් නොසිතයි. උපසාන්ත මුනිදුන්හට කෙලෙස් ඇවිස්සුන සිත් නැත. දැන් රහතන් වහන්සේලා ඉන්නේ. මෙයා මට මගෙත් එක්ක සමානයි කියලා හිතන්නේ නැහැ.
මමත් රහත් මෙයත් රහත් අපි සමානයි කියලා හිතන්නේත් නැහැ. මම ධර්ම කතික මෙයා සාමාන්‍යයෙන් බණ කියන කෙනෙක් ඒ නිසා මම මෙයාට උසස් කියලා හිතන්නේත් නැහැ. අනේ මම නිකන් සාමාන්‍ය බණ කියන කෙනෙක් මට සාමාන්‍යයෙන් ඉරදීත් නැහැ. අසවල් රහතන් වහන්සේලාට ඉරදි තියනවා කියලා එහෙම තමාව හීන කරලා කතා හිතන්නේත් නැහැ. මේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා අතරත් වෙනස්කම් තියෙනවානේ. දැන් සමහර රහතන් වහන්සේලා ඉන්නවා ඉරදි ප්‍රතිහාරය පාන්න බෑ. හැබැයි උන්වහන්සේලාත් රහත්. එතකොට උන්වහන්සේලාගේ හිතේ අදහසක් ඇති වෙන්නේ නැහැ. අනේ මට ඉරදි ප්‍රතිහාරය පාන්න බෑනේ කියලා. ඒ අදහස එන්නේ මොකෙන්ද? අර මමත්වයෙන් මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහසත් එක්ක තමයි ඒක ඉන්නේ. ඉතින් මේ මමත්වේ නැති වෙච්ච ගමන් ඒ වගේ අදහස් එන්නේ නැහැ හිතට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සදහම් නුවණින් දකිමින් අකුසලයේ නොම යෙදෙමින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම නුවණින් දකිනවා හොඳට. පිට දේවල් ගැන හිත හිතා ඉන්නේ නැහැ. අකුසලයේ නොම යෙදෙමින් ඒ රහතන් වහන්සේලා ඒ ශ්‍රාවක සංඝයා පුංචි වරදේ පවා බිය දකිනවා. ඒ රහතන් වහන්සේලා අකුසල් වල යෙදෙන්නේ නැහැ. පුංචිවත් රහසින්වත් අකුසලයක යෙදෙන්නේ නැහැ. ඒ අකුසල් දුරින්ම දුරු කරලා ඉන්නේ. කාම සිතක් පහළ නොවන වීතරාගී මුනිඳුන්හට ඒ වීතරාගී මුනීන්ද්‍රයන් වහන්සේලාට කාම සිතක් උපදින්නේ නැහැ. මේ ඇසින් රූප දැක්කා කියලා ආසා සහගත සිතක් උපදින්නේ නැහැ. කියන්නේ එහෙම සිතක් ඇති වෙලා දුරු කරනව නෙමෙයි. දැන් අපිට තේරෙන්නේ අපි නම් ආසාව ඇති වෙලා ඊට පස්සේ උන නුවණින් සලකලා දුරු කරනවනේ අපි. එහෙම එකක් නෙමෙයි රහතන් වහන්සේලාට තියෙන්නේ. ඒ ආසා සහගත සිතක් උපදින්නේ නැහැ. කාම සිතක් පහළ නොවන ඒ කාමයේ සම්බන්ධ වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළේ කරටි කැඩිච්ච තල් ගහක් වගේ. ආපහු ලීලලා දළු දාලා එන්නේ නැහැ වගේ ආපහු උන්වහන්සේලාගේ සිත් තුළ කාම අරමුණක් ඇති වෙන්නේ නැහැ. ඒ මුනිඳුන් හට නොමැතිද දුක හදනා අකුසල් ගැට තරණය කෙරුවේ ඒ අය මේ තණ්හා සැඩදිය කඳ. ඒ මුනීන්ද්‍රයන් වහන්සේලාට නෑ දුක හදන මුල්. මේ දුක හදන මුල් පවා දුරින්ම දුර වෙලා තියෙන්නේ. මොනවද දුක හදන මුල් කියලා කියන්නේ? මේ අකුසල්, ආසාව, ලෝභය, ද්වේෂ, මෝහය වගේ මේ අකුසල් මුල් තියෙනවා. ඒ අකුසල් මුල් වලින් තමයි ආය මේ සසරේ දුක හදන දේවල් රැස් වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. ඒ දුක හදන මුල් දුරින්ම දුරු වෙලා තරණය කෙරුවේ ඒ අය මේ තණ්හා සැඩදිය කඳ. මේ තණ්හාව කියලා කියන්නේ සැඩදිය කඳක්, සැඩපහරක්. ඒ සැඩපහර තරණය කරලා ඉන්නේ උන්වහන්සේලා. දැන් ඔබට මතක ඇති ආසිවිසෝපම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාළනේ මෙතර කියලා කියන්නේ මෙතර භයානකයි. සර්පයෝ ඉන්නවා, උග්‍ර විෂ සහිත සර්පයෝ ඉන්නවා, වදකයෝ ඉන්නවා, ගම් පහරන සොරු ඉන්නවා, ඕන වෙලාවක අපිව මරලා දාන්න පුළුවන්. එතකොට මෙයා ඉන්නවා, මෙයා දුවගෙන යනකොට ගඟක් තියෙනවා. ඒ ගඟෙන් එහා පැත්තේ මේ අනතුරු එකක්වත් නැහැ. හැබැයි ගඟෙන් මෙහා යුර මේ අනතුරු ටික ඔක්කොම තියෙනවා. හැබැයි මෙයාට ගඟෙන් එහා පැත්තට යන්න, ගඟ තරණය කරන්න ඔරුවක්වත් බෝට්ටුවක්වත් මුකුත් නැහැ. තරණය කරන්න ඕනේ මොකෙන්ද? පහුරකින්. ඒ පහුර මෙයා දාගෙන මේ දිය කඳට අතින් පයින් තමයි වීරිය කරන්නේ. එතකොට මේ පහුර මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ තණ්හා සැඩදිය කඳ දුරු කරන්නේ මොකෙන්ද? තරණය කරන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. හැබැයි ලේසි නෑ. මේ තණ්හාව කියලා කියන්නේ සැඩපහරක්, ඕඝයක්, සැඩපහරක්. දැන් මේ මනුස්ස සංහතියම ගහගෙන යන්නේ මේ සැඩපහරට.
දැන් අද කාලේ මේ කාමයන් හොයාගෙන මේ දුවන දිවිල්ල කියලා කියන්නේ මේ කාම සැඩ පහට අහුවෙච්ච පිරිස්සේ. මේ කාම සැඩ පහරට තමයි අහුවෙන්නේ සියලු සත්වයා. ඇයි ඒ කාමයන් කියලා කියන්නේ ප්‍රියමනාපයි අපිට. අපේ හිත ඇදිලා යනවා. ආසාවෙන් ඇදිලා යනවා හිත ඒ පැත්තට. වර්ණවත් විචිත්‍රයි. එතකොට ඒක සැඩ පහරක් වගේ ගහගෙන යන්නේ අපි. සැඩ පහරකට අහු වුණා වගේ. ආන්ගේ තණ්හා සැඩ දිය කඳ තරණය කරලා ඉන්නේ රහතන් වහන්සේලා. මුනිවරු. ඒ තරණය කරන මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන පහුරෙන්. එතකොට ඒ පහුර හදාගත්ත කෙනා විතරයි මේ සැඩ පහර තරණය කරන්නේ. ඔහුහට නොමැතිය දරුවෝ කෙත්පතු හා නැත ගවයෝ ඇත නැත ලෙස බැඳෙන අන්ත ඔහු තුළ නොමැතිය දකින්ට. දරුවෝ ඉන්නවා කියලා මට කෙත්පතු තියෙනවා කියලා නෑ උන්වහන්සේලාට. දවසක් එක රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ ගිහි කාලේ බිරිඳ පුංචි දරුවෙක් වඩාගෙන ඇවිල්ලා උන්වහන්සේගේ ඉස්සරහින් තියලා කිව්වා මේන් ඉන්න ඔබ වහන්සේගේ දරු පැටියා මට බලා ගන්න බෑ දැන් ඔබ වහන්සේ පුළුවන් නම් දැන් හදා වඩා ගන්න කියලා තියලා ගියා. තියලා ගිහලා හැංගිලා බලන් හිටියා දැන් මොකද කරන්නේ කියලා. අර රහතන් වහන්සේ මේ දරුවා දිහා ඇහැක්වත් අරලා බැලුවේ නෑ. දැන් දරුවා අඬනවා. කෑ ගහලා අඬද්දි අම්මා ඇවිල්ලා කියනවා කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා දරුවා අරන් ගියා. එතකොට තමන්ට දරුවෝ ඉන්නවා කියලා එහෙම හැඟීමක් නැහැ. හැබැයි ඒ වෙලාවේ අම්මා ඇවිල්ලා හැවුවනම් අනේ ස්වාමීනි මටත් මේ සසරෙන් නිදහස් වෙන්න බණ ටිකක් කියලා දෙන්න කියලා උදව් කරනවා. දැන් ඒ අම්මා මොකද කිව්වේ මේ දරුවා බලා ගන්න කියලා. එතකොට මට දරුවෝ ඉන්නවා මට කෙත්වතු තියෙනවා කියලා එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේලාට. ඒ වගේම තමයි ඇත්ත නැත කියලා මේ ලෝකේ බැඳෙන අන්ත දුරු කරලා තියෙන්නේ. දැන් ওই නොයේක් මතවාද තියෙනවානේ. මේ ලෝකේ අන්තවත්, මේ ලෝකේ ඊළඟ ජීවිතෙන් ඉවරයි, මේ ජීවිතේ ගත කරපස් ඔක්කොම ඉවරයි, ශාස්වතයි. ඒ වගේම මේ කර්ම විපාක තියෙනවා, කර්ම විපාක නැහැ කියලා කියනවා. රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවා කොහේ හරි, මරණින් මතු නැහැ කියලා කියනවා. මේ අන්තවලට බැඳෙන්නේ නැහැ රහතන් වහන්සේලා. පුහුදුන් ගති ඇති මේ ලොව ශ්‍රමණ බමුණු හැම වාගේ දොස් පවරත් නම් යමකින් එය දොස් නැත රහතුන්හට. මේ පෘථග්ජන මිනිස්සු නොයෙක් දේවල් කියමින් දොස් කියනවද එක එක පුද්ගලයන්ට. ආන්ගේ කියන ආකාරයේ දොස් සහගත දේවල් රහතන් වහන්සේලාගේ ජීවිතේ නැහැ. ඒ මිනිස්සු කියන අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒ අඩුපාඩු රහතන් වහන්සේලාගේ ජීවිතවල නැහැ. එතකොට ඒ රහතන් වහන්සේට කරුණු සහිතව කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඔය කොහෙවත් යන අසත්පුරුෂයෙක් මොන හරි කිව්වොත් මිසක් කරුණු සහිතව චෝදනා කරන්න බෑ රහතන් වහන්සේලාට. මොකද හේතුව මේ ලෝකේම වැරදි කරන්නේ, වැරදි වල පැටලෙන්නේ රාගය නිසා. මේ ලෝකේම වැරදි වල පැටලෙන්නේ ද්වේෂය නිසා. මේ මුළු ලෝකෙම වැරද්ද බැඳෙන්නේ මෝහය නිසා. රහතන් වහන්සේලා ඒ රාග, ද්වේෂ, මෝහ කියන තුනම දුරින්ම දුරු කරලා ඉන්නේ. ආය උන්වහන්සේලාගේ හිත්වල ඒ රාග, ද්වේෂ, මෝහ ඇති වෙන්නේ නැති වෙන්නම දුරින්ම දුරු කරලා ඉන්නේ. ඒ නිසා ඒ රාගයෙන් ඇතිවන ප්‍රශ්න, ඒ රාගය නිසා ඇතිවන අඩුපාඩු උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. ද්වේෂය නිසා ඇතිවන ප්‍රශ්න, ද්වේෂයෙන් ගිනිගත්ත කෙනෙක් දාගන්න ප්‍රශ්න, ඇතිවන අඩුපාඩු උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. අවිද්‍යාවෙන් වැහිලා ගිය කෙනෙක් දාගන්න ප්‍රශ්න, අඩුපාඩු උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. ඇයි ඒවා දුරින්ම දුරු කරලා තියෙන්නේ? එතකොට නම් මේ සාමාන්‍යයෙන් ජනතාවගේ, සාමාන්‍යයෙන් අපේ හිත අවුස්සන්නේ, වරදට පොළඹවන්නේ මොනවැන්ද? මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන්. ඒ තුනම නෑ උන්වහන්සේලාගේ ජීවිතේ. ඒ නිසා මේ බාහිර කෙනෙක්, පෘථග්ජන කෙනෙක් දොස් පවසන දෙයක් තියෙනවද? ඒකක්වත් උන්වහන්සේලාගේ ජීවිතේ නෑ.
උපශාන්ත මුණදුන්හට කවුරුත් නින්දා කළමුත් ඒ කිසිවක් ගැන ඔවුන්ට කම්පාසිත නැත කිසි විට. කවුරු හරි පෘථග්ජනෙක් අසත්පුරුෂයෙක් චෝදනා කරත් නින්දා කළත් ඒ කිසිම නින්දාවක් ගැන කම්පාවක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේලාට. දැන් අර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට කලබලයක් උනේ නැහැ. කම්පාවක් උනේ නැහැ. දැන් අපි නොකරපු වරදක් අපි හිතමු අපි නොකරපු වරදක්. කවුරු හරි බයිනවා අපිට මේක කළේ තමුන් කියලා. කලබල වෙනවනේ අපි. මම කළේ නැහැ කියලා. එහෙම කලබලයක් ඇති වෙන්නේ නැහැ. තමන්ට නින්දා කළත් කලබලයක් ඇති වෙන්නේ නැහැ. තණ්හා රහිතව වසනා මසුරු සිතක් ඇති නොවන ඒ අරහත් මුනි උතුමා නොමසිතන්නේ මය කිසි දින. උන්වහන්සේලාගේ සිතේ තණ්හාව නැහැ. තණ්හා තේසං නවිජ්ජති. උන්වහන්සේලාගේ සිත් තුළ තණ්හාව දකින්ට නැහැ. දුරින්ම දුරු කරලා. ඒ අරහත්වයට පත්වෙන මොහොතේම තණ්හාව දුරින්ම දුරු වෙනවා. මේ ආසාව රාගය කියන ඒවා දුරින්ම දුරු වෙනවා අරහත්වයට පත්වෙන මොහොතේම. අනාගාමී කෙනෙකුටත් රාග ద్వේෂ කියන දෙක බොහොම ස්වල්පයි ඉතුරු වෙන්නේ. රහතන් වහන්සේනමට ඒ කරුණු එකක්වත් නැහැ. මේ සසරේ මේ ප්‍රශ්නේ ඇති වෙන සසර ගමනට ඇදලා දාන මේ කිසිම අකුසලයක් උන්වහන්සේලාගේ සිත් තුළ නැහැ. සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතයේ තමයි තණ්හා නීවරණානං සත්තාන. මේ තණ්හාවෙන්ම තමයි අපේ හිත වැහිලා යන්නේ. තණ්හාවෙන් තමයි වැහෙන්නේ අපේ හිත. තණ්හා සංයෝජනාන තණ්හාවෙන්ම තමයි බැඳෙන්නේ. ඒතර අද කාලේ අපි ගත්තොත් මේ මුළු ලෝකෙම බොහෝ පිරිසක් මේ අපි හැමෝම තණ්හාවටම තමයි බැඳෙන්නේ. ඒකම තමයි උගුල අපිට තියෙන තණ්හාවමයි. එතකොට මේ බැඳිලා යන්නේ තණ්හාවට. අපිට මේ ධර්ම මාර්ගයේ වැහිලා යන හේතුව තණ්හාව. මේ සියලු දුකට හේතුව දුක්ඛ සමුදය දුකට හේතුව තමයි තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා. යම් තණ්හාවක් තියෙනවද පුනර්භවය පිණිස හේතු වන. නන්දි රාග සහගත ආස්වාදෙන් ඇලෙන తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් තියෙනවද කාම තණ්හාව හෝ වේවා භව තණ්හාව හෝ වේවා විභව තණ්හාව හෝ වේවා ඒ සියලු තණ්හාවන් රහතන් වහන්සේලා දුරින්ම දුරු කරනවා. එතකොට තණ්හාවේ මේ ස්වභාවය තමයි අපිව ඇදලා යනවා ඒවට. ලස්සන ප්‍රියමනාප දේවල් වලට ඇදිලා යනවා හිත. එතකොට ඒ වගේ ඇදිලා යන සතුටින් පිළිගන්න දේවල් රහතන් වහන්සේලාට දුර වෙලා තියෙන මේ තණ්හාව. මසුරු සිතක් ඇති නොවන ඒ අරහත් මුනි උතුමා නොසිතන්නේ මය කිසි දින උතුමන්ගේ පිරිසේ යයි. මම නම් රහතන් වහන්සේලා අයිති කෙනෙක් කියලා හිතන්නේ නැහැ. බලන්න මේ රහතන් වහන්සේලා මම නම් දැන් රහත් කෙනෙක් මේ අනිත් ලෝකේ නම් මේ කාමයන්ට අහු වෙලා ගිහිල්ලා තියෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. මමත් දැන් රහතන් වහන්සේලා අතර කෙනෙක්. මමත් රහතන් වහන්සේලා අතර කෙනෙක් නෙව කියලා එහෙම හිතෙන්නේ නැහැ රහතන් වහන්සේලාට. නොමපවසයි කිසිම දිනක සමපිරිසට අයත්ය කිය මැසිවිලි නොනගයි කිසි විට හීනායට අයත්ය කියා මතවා දෙකට නොබැඳුන සියලු වාද රහිතයෙහි. මම මේ රහතන් වහන්සේලාට අයිති කියලා හිතන්නෙත් නැහැ. මම මේගොල්ලොත් එක්ක සමසමව මේ ප්‍රඥාව දියුණු කරලා තියෙන්නේ කියලා හිතන්නෙත් නැහැ. මම මේ පිරිසට වඩා බාලයි හීනයි කියලා හිතන්නෙත් නැහැ. එහෙමම කිසිම මතවාදයකට මේ රහතන් වහන්සේලා පැටලලා යන්නේ නැහැ. තමාගේ යයි ගත් කිසිවක් ලොවේ යමෙකු හට නොමැතිද එවැනි යමක් නොලැබෙන විට ශෝක සිතක් නැත කිසි විට කිසිම දෙයක අගතියකට නොයනා ගති ගුණ ඇත්තේ
ඔහු ගැන සැබවින් කිව යුතු උපශාන්ත මුනි දුන් ලෙස. තමාගේ යයි ගත්ත කිසිවක් ඒ රහතන් වහන්සේලාට නැහැ. කොච්චරද කියනවනම් මේ ශරීරය පවා තමාගේ කියලා සලකන්නේ නැහැ රහතන් වහන්සේලා. එක අවස්ථාවකදී රහතන් වහන්සේ නමක් පිරිනුවන් පාන සෝදානම් වෙද්දී කියනවා මේ අනිත් භික්ෂුන් වහන්සේලාට ආශ්මතුන් වහන්සේ මාගේ මේ ශරීරයේ ඇඳක තියලා පොඩ්ඩක් පිළිගන්න පැත්තෙන් තියන්න දැන් කියලා. මේක මගේ කියලා අදහසක් නැහැ. දැන් සමහරකට අපි නම් කියනවනේ මම මැරුණොත් මෙහෙම පෙට්ටියක දාන්න, මෙහෙම ඇඳුමක් අඳින්න, මෙහෙම වාහනේ කරා යන්න කියා. ඇයි මේ ශරීරය මගේ කියලා හිතාගෙන. එතකොට එහෙම මගේ කියලා ගත්ත කිසිවක් රහතන් වහන්සේලාට නැහැ. එතකොට ඔබ හිතන්නේ මගේ කියලා මේ කිසිවක් නැත්තම් දුකින්ද වාසය කරන්නේ? නෑ, බොහෝම සතුටින් වාසය කරන්නේ. දැන් අද කාලේ ගත්තොත් මිනිස්සු මේ මගේ දරුවෝ කියලා සතුටින්ද ඉන්නේ දුකක් ඇති වෙන්නේ බොහෝ වෙලාවට. ලෙඩක් දුකක් හැදෙද්දි දුකයි. ඉස්කෝලේ ගිහලා ඉද්දි පරක් වෙනවා නම් බයයි. මොනවා හරි කරදරයක් වුණොත් දුකයි. ඒ මගේ කියලා අල්ලගෙන ඉන්න නිසා. ඊට පස්සේ තමන්ගේ කියලා අල්ලගෙන ඉන්න හැම දෙයක් නිසාම දුකක් උපදින්නේ. එතකොට මේ කිසිව දෙයක් මගේ කියලා අල්ලගෙන නැත්තම් බොහොම සතුටින් වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගාමිණී කියලා මේ ගෘහපතියෙක් ආවා. මේ ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ මෙයා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මේ දුක ගැන යම් කිසි හරි පොඩි වැටහීමක් මට තියෙනවා මේ දුක හටගන්න විදිය ගැන මට කියලා දෙන්නකෝ කියලා. එතකොට මේ ගාමිණීගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී මේ ඔයා ඉන්න ගමේ ඉන්නවද පිරිසක් කරදරයක් වුණොත් ඒ පිරිස දුකටපත් වුණොත් අනතුරක් වුණොත් ඔයාටත් දුක උපදිනවා. ඔයත් ඇති ගන්නවා බය වෙනවා කලබල වෙනවා. එහෙම පිරිසක් ඉන්නවද? ගාමිණී කෝ එහෙමයි භාගතුන් වහන්සේ ඉන්නවා. ඔයා ඉන්න ගමේම ඉන්නවද තව පිරිසක් කරදරයක් වුණා කියලා ඔයාට කිසි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. කිසි දුකක් ඇති වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ ඔයා. එහෙම පිරිසක් ඉන්නවද? එතකොට ගාමිණී කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙම පිරිසකුත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෝ ගාමිණී එකම ගමේ මේ එකම මනුස්ස ලෝකේ ඔයා ඉන්න ගමේම ඉන්නවා පිරිසක්. ඔයා දුක් වෙනවා මොකක් හරි කරදරයක් වෙද්දී. හැබැයි පිරිසක් ඉන්නවා ඒකට කරදර වුණා කියලා ඔයාට දුක් වෙන්නේ නැහැ. හේතුව මොකද කියලා ඇහුවා. ගාමිණී එක පාටම කිව්වා ස්වාමීනි අර පිරිසට මං ඇලිලා ඉන්නේ. ඒ පිරිස මගේ කියලා මං අල්ලගෙන ඉන්නේ. ඒකයි කරදරයක් වෙද්දී දුක. එතකොට එනම් මේ දුක උපදින්නේ මොකෙන්ද? අල්ලගෙන ඉන්න දෙයකින්මයි. බුදුරජාන් වහන්සේ වදාලා හුලුවත්තක් අල්ලගෙන කෙනෙක් යනවා ඉස්සරහට. ගිනි අරගෙන තියෙන හුලුවත්තක් අල්ලගෙන යනවා. ඉස්සරහෙන් හුල ගෙනවා. පිච්චෙන්නේ කාවද? තමන්වමයි. හුලුවත් අයින් කරා නම් ප්‍රශ්න ඉවරයි. ඒ වගේ මේ අල්ලගෙන ඉන්නකන් දුක් විඳින්නේ කවුද? තමන්මයි. එතකොට එහෙනම් අත්හැරියානම් ඒ දුකෙන් නිදහස්. එතකොට රහතන් වහන්සේලා කිසිම දෙයක් මගේ කියලා අල්ලගෙන නැහැ. ඒතර එන උන්වහන්සේට දුකත් නැහැ. අපි මොනවා හරි දේවල් 500ක් අල්ලන් ඉන්නවා නම් මේ 500ම මගේ කියලා මතක තියාගන්න දුක් 500ක් තියෙනවා. අපි මේ ඔක්කොම මගේ කියලා 1000ක් දේවල් අල්ලගෙන ඉන්නවා නම් මතක තියාගන්න දුක් 1000ක් තියෙනවා එයාට. රකින්න තියෙනවා දහසක් දේවල්. එයා එක දෙයක් නම් අල්ලන් ඉන්නේ. එයාට එක දුකක් තියෙනවා. එයා කිසි දෙයක් අල්ලගෙන නැත්තම් එයාට කිසිම දුකක් නැහැ. ඒතර තමාගේ යයි ගත් කිසිවක් ලෝවේ යමෙකු හට නොමැතිද? එවැනි යමක් නොලැබෙන විට ශෝක සිතක් නැත කිසිවට. එයාට ලැබුණේ නැහැ කියලා දුකක් ඇති වෙන්නේ. අනේ අසවල් කෙනාට තියෙන මේ අසවල් දේ මට නැහැනේ කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි එයාට කිසි දෙයක් එයා අල්ලගෙන නැහැ. දැන් අපිට හිතනවා ලස්සන ගෙයක් දකිද්දි අනේ මෙයාට තියෙන මේ ලස්සන ගේ මට නැහැනේ. හොඳ වාහනයක් දකිද්දි අපි හිතනවා මෙයාට තියෙන මේ වාහනේ මට නැහැනේ කියලා. රහතන් වහන්සේට එහෙම හිතක් ඇති වෙන්නේ නැහැ.
මට හොඳ කුටියක් ඕනි. මට තමයි මේ මිනිස්සු ඇවිල්ලා හොඳ සිවුරු පූජා කරන්න ඕනි. මගෙන්ම තමයි බණ අහන්න ඕනි. මටම තමයි මේ මිනිස්සු කුටියක් හදලා පූජා කරන්න ඕනි. එහෙම අදහසක් නැහැ. මුනිවරයන් වහන්සේලාට කිසිම දෙයක අගතියකට නොයනා ගති ගුණ ඇත්තේ ඔහු ගැන සැබවින් කිව යුතු උපශාන්ත මුනිදුය ලෙස. මේ අගතියකට කිසිම අගතියකට යන්නේ නැති ඒ කෙනාට තමයි උපශාන්තයි කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය ගති ගුණ තමයි මැරෙන්න ඉස්සල්ලා අපි අපේ ජීවිත තුළ ඇති කරගන්න ඕන දේවල්. දැන් ඔබට මතක ඇතිනේ මේ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? ජීවිතේ බිඳී යන්න ඉස්සල්ලා ඇති කරගන්න ඕනේ කොහොමද? කොහොම මේ ජීවිතය අවබෝධ කරපු කෙනාද? මොන වගේ සංවරයක් පුරුදු කරගත්ත කෙනාටද මුනිවරයා කියන්නේ කියලා තමයි ඇහුවේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තුළ තියෙන කරුණ ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. එතකොට අපිටත් මේ වගේ ගුණ තියෙනවනම් ආන් එයා තමයි මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කියන්නේ. හැබැයි මේ කතා කරපු දේවල් නැත්තම් එයා ළඟ ලාමක පෘථග්ජන පුහුදුන් කෙනෙක්. ඉතින් එහෙනම් අපි දැන් කරන්න ඕනේ පින්වත්නි මේ දැන් අපි දැනගත්තානේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මුනිවරයෙක් ළඟ තියෙන්නේ මොනවද කියලා කරුණු. ඒ කරුණු දැන් එකිනෙක අපි හදා ගන්න ඕනේ අපේ ජීවිතය තුළ. ඒ ජීවිතය තුළ ඒ කරුණු පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. දැන් ඔබ දන්නවා මේ උපශාන්ත මුනිවරයෙක් කියලා කියන්නේ කවුද කියලා. එතකොට ආයේ ඔබේ හිතේ සැකයක් ඇති වෙන්න ඕනේ උපශාන්ත මුනිවරයෙක් කියලා කියන්නේ කවුද කියලා. මේ විදිහේ ජීවිතයක් තියෙන කෙනෙක්. එතකොට මේ අපි කතා කරපු දේවල් බාහිරින් කෙනෙක් බලපු ගමන් හොයන්න පුළුවන් දේවල්ද මේ කතා කරේ. දැන් ඔන්න කෙනෙක් බිම් බලාගෙන හිමීට යනවා. අපි හිතන්න පුළුවන්ද මෙයා නම් මුනිවරයෙක් කියලා හිතන්න පුළුවන්ද? මේන්න කිව්ව කරුණු ටික මේ ටික තියෙනවා නම් මුනිවරයෙක්. ඒ ටික නැත්තම් එයා හිමින් බිම් බලාගෙන ගියත් මුනිවරයෙක් නෙමෙයි. කොහරි කැලේ ඇතුළක වාසය කරත් මුනිවරයෙක් නෙමෙයි මේ කියපු කරුණු ටික එයාගේ හිතේ නැත්තම්. හැබැයි එයා හයියෙන් ගියත් මේ කරුණු ටික තියෙනවා නම් මුනිවරයෙක්. පිලින්ද මච්චය කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. කතා කරන එකපාරක් ආයුෂ්මතුන් කියලා. දෙපාරක් කතා කරන ආයුෂ්මතුන් කියලා. එහෙම නැත්නම් වසලයෝ කියලා කතා කරන්නේ. වසලයෝ කියලා කතා කරන්නේ. එතකොට මුනිවරයෙක්ද නැත්ද මේ? රහතන් වහන්සේ නමක්. බුදුරජාන් වහන්සේ වදාළ මෙයා ජීවිත 500ක් එක දිගට සිටුකුලේ ඉපදුනේ. අර යාළඟ සේවය කරපු වහල්කමේ හිටපු කට්ටියට කතා කරලා පුරුද්ද මේ. හැබැයි මුනිවරයෙක්. එතකොට එනම් මේ කරුණු යම්කිසි කෙනෙක් ඇති කරගන්න මහන්සි ගන්නවාද ආන් එයාගේ ජීවිතයේ තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. ඉතින් එහෙනම් අපිත් කරන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මේ කරුණු අපේ ජීවිතේ ඇති කරගන්න එක. මැරෙන්න ඉස්සෙල්ලා අපිට ගයක් තිබ්බත් එකයි නැතත් එකයි. ඒ හේතුක අපි නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ උපදින්නේ නැහැ. හැබැයි මේ කරුණු නැත්තම් එයා දුකසේ ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා අපි එහෙනම් මැරෙන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ පින්වත්නි මේ කතා කරපු උත්තම පිරිස ළඟ මුනිවරු ළඟ තියෙන මේ ගුණධර්ම අපි ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාටත් මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ කරුණු පුරුදු කරගෙන අප සියලු දෙනාටත් මේ ගෞතම සාසනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි දැන් ටික වෙලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කරගමු. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. කය බොහෝම සැහැල්ලුවෙන් ඉන්න. කය තද කරගන්න නැතුව ඇස් තද කරගෙන වහගන්න අවශ්‍ය වෙන්නේ. බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා මෛත්‍රී භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළේ එකම පුතෙක් ඇති අම්මා කෙනෙක්
ඒ තමන්ගේ එකම පුතා ගැන හිතනවා වගේ එකම පුතා ගැන හොයලා බලනවා වගේ මේ මුළු ලෝක සත්වයා ගැනම හිතන්න කියලා. එතකොට දැන් අපි මේ මෛත්‍රී භාවනාවට අයිති මේ කරුණු හිතද්දි අවංකවම අම්මා කෙනෙක් දරුවෙක් ගැන හිතනවා වගේ අපි හිතන්න ඕනේ. මුළු ලෝක සත්වයා කෙරෙහි. ඇස් දෙක පියාගෙන මම මේ විදිහට කියද්දි ඔබ හොඳට අහගෙන ඒ කරුණුත් ඔබත් හිතන්න. මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මේ නිවසේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නිවසේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා
ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත
සුවයට පත්වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ
නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා.
තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ ඒ වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කළා වූ සුපින්වතුන් හට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේ හට යලිත් බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පානදුර පදිංචි පින්වත් මහේශ්වරී පීරිස් මහත්මිය විසින්. ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ උදාර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරම් දෙවිවරුන්ට, සෙම්පති දෙවිවරුන් ඇතුළු ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවිවරුන්ගේ ධාර්මික ආශිර්වාද රැකවරණ ඒ පින්වත් මෑණියන් ඒ වගේම පවුලේ සියලු දෙනාටම සලසා දෙත්වා. දෙවියෝද මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහේශ්වරී පීරිස් ඒ මහත්මිය නමිනුත් පවුලේ සියලු දෙනා නමිනුත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මිය පරලොව ගිය ඊබට් පීරිස් පියාණන්ට සහ චිත්‍රා පීරිස් මෑණියන්ට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. පින්වත් මහේශ්වරී පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට, දුව දරුවන්, ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් අද මේ ධර්ම දේශනාව සඳහා නන්නාරින් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කරන කින ධාර්මික රැකරක්ෂා කටයුතු සාර්ථක කර ගන්නටත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කර ගන්නටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ අනන්ත රැකවරණය සැලසේවා. මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් බලෙන් මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රත රූපවාහිනිය ලකිරු ගුවන්විදුලිය සමගාමී විකාශයක් විදිහට විවේකී ඉරිදා දවසේ මේ විදිහට ඔබට තිලින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාවයි මෙලෙසින් අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කොට මිහිරති වූ ශ්‍රී සද්ධර්මයේ අපට දේශනා කොට වදාළ
මහමෙවුනාව භාවනාසපු ආසේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප සියලුම දෙනා පුණ්‍ය ආනුමෝදනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත් භාවයේ වේවා. මේ ගෞතම බුදුසසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස කල්යාණ මිත්‍ර ඇසුරම ලැබමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම ඔබ වහන්සේට අනුමෝදන් වෙන්නට කියලා අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයෙන් කටයුතු කළේ පානදුර පදිංචි පින්වත් මහේශ්වරී පීරිස් මහත්මිය විසින්. සුපින්වත් ඔබටත් පුළුවන්කම තිබෙනවා මෙවන් වූ වැඩසටහනක් වෙනුවෙන් ධර්මදේශනාවක් වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට තුන් ලෝකයේම අග්‍රතම දානය හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්ම දානය. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් අපට කතා කරන්නට 071 232 88 87 071 232 88 ඒ වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. විවේකී ඉරිදා දවසේ ඔබට කොරෝනා වසංගතය නිසා ලෝකයේ වෙනස් වුණු ජීවන රටාවට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය වැඩසටහන් ව්‍යුහය පවා වෙනස් කරමින් ඔබව ධර්මයේ පිහිටවන්නටයි සතියන්ත සීල භාවනා වැඩසටහන මේ විදිහට විකාශනය කරන්නට සජීවීව ගුවන් කාලය වෙන් කරේ. යලිත් දහවල් 1ට මෙවන් වූ සදහම් දේශනාවක් රැගෙන සොපින්වත් ඔබේ දෙනෙත් අභියසට දෙසවන අද්දරටම ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරා සමගින් ඔබ සමීපයට පැමිණෙන බලාපොරොත්තුවෙන් අප ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. ධර්මයේ ශ්‍රවණය කරපු අපත් සමගින් රැඳී සිටපු සියලුම දෙනාටම මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණින් රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ ධාර්මික දෙවියන්ගේ රැකවරණය ඔබ අප සියලුම දෙනාට එලෙසින්ම ලැබේවා. කොරෝනා වසංගතය නිසාවෙන් පීඩාවටපත් වූ රෝගාබාධ තත්ත්වයටපත් වූ සියලුම දෙනා සුවපත් වෙන්නටත් මේ පින්කම මහානීය පින්කමක් බවට පත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමින් යලිත් දහවල් 1ට හමු වෙන බලාපොරොත්තුවෙන් ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.